අයිබල මම හැමෝටම සුබ උදෑසන. ඉතින් මම වෙන වැඩි ඔක්කොමලට කියලා. ඔන්න අපි අද දවසේ ආරම්භ කරන්න හදන්නේ අපේ පුනරීක්ෂණ පන්තියේ පළවෙනි දවසේ. අද පළමු වතාවට මාව දකින්න මාව අහන කට්ටියක් ඇති. ඒත් එක්කම අපේ පන්තියේන කට්ටියක් ඇති. ඔක්කොමලට එහෙමනම් අයිබෝන් කියලා පටන් ගන්නවා. අද දවසේ මොකක්ද කරන්න හදන්නේ කියලා චුට්ටක් පැහැදිලි කරොත් අපි මේ අද ඉඳලා පටන් ගන්න මේ පුනරීක්ෂණ පන්තිය 6 වසර පන්තියේදී මේ අවුරුද්ද තුල අපිට කරන්න තිබ්බ පළමු වාරයේත් අපේ දෙවෙනි වාරයේත් ඒත් එක්කම දැන් අපි ඉන්න තුන්වෙනි වාරයේ ප්‍රධාන පාඩම් වැදගත් වූ ප්‍රධාන පාඩම් නැවත පුනරීක්ෂණය කිරීමක් පළමු වාරයේ දෙවෙනි වාරයේ කරන්න තිබ්බ ඒවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමහරක් විට මගේ කට්ටිය මගේ පන්තියේ ඉන්න කට්ටිය සමහරක් විට මේ කරපු දේවල් නැවත මේ මතක් කිරීමක් කරන්නයි සූදානම් වෙන්නේ. අද දවස තුල මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි වාරයේ තුල 6 වසරේදී අපි ඉගෙන ගන්න වැදගත්ම පාඩමක් භාග කියන පාඩම. ඒකේ රිවිෂන් එකක් තමයි ඔන්න අද දවසේ ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතනවා මම ඇහෙනවා පේනවා ඇති කියලා කොහොමද? එහෙම මොකද ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා. පොඩ්ඩක් විතර වැසිබර කාලගුණයක් තියෙනවා මේ පැත්තට. ඒ නිසා සමහරක් විට කට්ටියට මාව සිග්නල් වල ගැටලුවක් වෙලා ඇති සමහරක් විට. හැබැයි ගොඩක් විට මම හිතනවා ඒක නැතුව ඇති කියලා. හරි එහෙනම් අපි අද දවසේ වැඩේ පටන් ගමු. මුලින්ම මම භාග පාඩම හැඳින්වීම කරන්නම්. භාග පිළිබඳව මෙතන ඉන්න ගොඩක් කට්ටිය භාග පිළිබඳව 4 වසරේදී 5 වසරේදී කතා කරලා ඇති. ඒත් එක්කම 6 වසර පන්තියේදීත් ඔයගොල්ලෝ මොනියම් හෝ ආකාරයකින් අහලා ඇති. මුලින්ම මම භාග හැඳින්වීම ඔයාලත් එක්ක කතා කරොත් මුලින්ම මම අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ භාග යටතේ අපේ පාඩම තුල තියෙන සිද්ධාන්තමය කොටස්. එහෙම නැත්නම් තියරි කොටස් ටික මම ඉස්සෙල්ලාම ඔයගලන්ට පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි බලමු ඒ ඉගෙන ගන්න සිද්ධාන්ත කොටස් ටික අපි ගැටළු වලදී ඒක භාවිතයට ගන්නේ කොහොමද? ඒක ඇප්ලයි කරගන්නේ කොහොමද? ඒක අපි ඊට පස්සේ බලමු. හරිද? ඉතින් පටන් ගමුද වැඩි අනිත් කාරණේ. දැන් මගේ පන්තියේ ඉන්න කට්ටිය ආපහු අපි ලියගෙන යන තියරි කොටස් නැත්නම් අපේ පාඩම් ලියන පොතේ මේ වැඩේ කරන්න එපා. අලුත් පොතක හෝ එහෙම නැත්නම් වෙනින් වෙන පොලේක දැන් අලුත් පොතක් ළඟ නැත්නම් පරණ පොතක් හරි කමන්නේ. පරණ පොතක හරි කරන්න අපි කරගෙන යන පොතේ කරන්න එපා. හරිද? වෙනින් වෙන තැනක එහෙම නැත්නම් පොළ ටිකක් අරගෙන පොලේක හරි මේ පුනරීක්ෂණ පන්තියේ වැඩ ටික කරගෙන යන්න. මේක වෙනම පන්තියක්. මේක වෙනමම කරගෙන යන්න. හරිද? හරි. එහෙනම් ප්‍රධාන මාතෘකාවම අපි ළමයි දින දාලා වැඩ පටන් ගමු. ප්‍රධාන මාතෘකාව භාග. මම මුලින්ම භාග හැඳින්වීම කරන්න ඔයාලත් එක්ක මොකක්ද භාගයක් කියන්නේ? කොහොමද අපි භාගයක් ලියන්නේ? කොහොමද අපි භාගයක් කියවන්නේ? ඒත් එක්කම භාග සංඛ්‍යාවක තියෙන මේ හරය කියන්නේ මොකක්ද? ලවය කියන්නේ මොකක්ද? ගොඩක් කට්ටිය ඉතින් දැන් දන්නවා ඇති. මෙයා මොනවද මන් දන්නේ නැහැ මේ කියන්නේ. ඕවා ඉතින් අපි දන්න දේවල් නේ ඇත්ත. ඔයගොල්ලෝ දන්න දේවල් ටික මම හිතා ඉක්මනින් මතක් කරන්නයි ඔන්නේ ඉතින් හදන්නේ. හරිද? ප්‍රධාන මාතෘකාව ලියන භාග මම භාග හැඳින්වීම යටතේ මුලින්ම කිව්වොත් මෙන්න මෙහෙම අපිට දෙනවලු යම්කිසි තල රූපයක් ඔය කියන තල රූපය හිතන්නකෝ අපි වෙන් කරගත්තා එක සමාන කොටස් වලට එක සමාන කොටස් දෙකකට එක සමාන කොටස් දෙකකට ඔන්න අපි මේ කියන තල රූපෙ වෙන් කරලා තියෙනවා වෙන් කරලා ඉවර වෙලා ඒකෙන් අපි එක් කොටසක් අඳුරු කරොත් එතකොට මේ තමයි සම්පූර්ණ රූපය. එතකොට මම මේ කියන සම්පූර්ණ රූපය එක සමාන කොටස් දෙකකට වෙන් කරා. එහෙනම් කාට හරි පුළුවනිද කියන්න මේ එක සමාන කොටස් දෙකකට වෙන් කරගෙන මේ අඳුරු කරපු ප්‍රමාණය අඳුරු කළ ප්‍රමාණය මුළු රූපයෙන් කවර භාගයක්ද? මොකද ඔයගොල්ලෝ හිතන්න මෙතන ඉන්න ඔක්කොමල්ලට වගේ මේ කාරණේ නම් පුළුවන් ඇති. මේක ඉතින් 4 වසර පන්තියේදී පටන් ගන්න දෙයක් හින්දා. මුළු රූපයෙන් කවර ප්‍රමාණයක්ද? හරිද? මොකද කියන්නේ? මුළු රූපයෙන් කවර ප්‍රමාණයක්ද? මේක මේ පන්තියේ දැන් ඉන්න ඔක්කොමල්ල ලියන්න ඕනේ. හරිද? මම ලියන වෙලාව දෙන්න චුට්ටක් අහන් ඉන්න ඉස්සලා. මුළු රූපයෙන් කවර ප්‍රමාණයක්ද? කවර ප්‍රමාණයක්? අන්න හරි. මුළු රූපය අපි සමාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා නේද? මුළු රූපය සමාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඔව්.
එතකොට ඒ වෙන් කරගත්ත ප්‍රමාණයේ එක කොටසක් අපි අඳුරු කරලා තියෙනවා. එහෙමනම් මුළු රූපය කොටස් දෙකකට වෙන් කරලා එහෙනම් 2යි මුළු රූපයේ කොටස් 2යි. එතකොට මේ පහළ තියෙන්න ඕනේ මුළු රූපයේ කොටස් ප්‍රමාණය. කොටස් 2ක්. ඒකෙන් කොච්චරක් අපි මේ අඳුරු කරලා තියෙනවද? කොටස් 1ක්. එහෙනම් අඳුරු කරපු ප්‍රමාණය වෙන්නේ සම්පූර්ණ රූපයෙන් ගත්තොත් කවර ප්‍රමාණයක්ද? එකක ප්‍රමාණයක්. ඒ නිසා අපි මේක කොහොමද ළමයි කියවන්නේ? මේක අපි වචනෙන් ලියන්නේ කොහොමද? දෙකෙන් එක කියලා. ඔව් ඒකත් ඔයාලා දන්නවා. දෙකෙන් එක කියලා. එහෙම නේද? මුළු රූපයෙන් කවර ප්‍රමාණයක්. එහෙනම් මේ ඇවිල්ලා දෙකෙන් එකක්. දෙකෙන් එකක්. සම්පූර්ණ කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් මේ මුළු රූපයෙන් දෙකෙන් එකක්. මුළු රූපයෙන් දෙකෙන් එකක්. ඔන්න වචනයෙන් අපි ලියා ගන්න වෙයි. කවුද දන්නේ එතකොට මේ කියන මේක තමයි භාගය. මෙන්න භාග සංඛ්‍යාව. එතකොට මේ භාග සංඛ්‍යාවේ පහලින් ලියන්නේ කවුද? දෙක කියන්නේ කවුද? එක කියන්නේ කවුද? දෙක යන්නේ අදහස් කරන්නේ කවුද? කාටද මතක? දෙක යන්නේ අදහස් කරන්නේ කවුද? පහළ ඉන්නේ. ඔව් හරක තමයි. ඔව් පහළ ඉන්නේ හරක තමයි. උඩ ඉන්නේ ළමයා තමයි. ඔව් එතකොට හරක කියලා කියන්නේ නැහැ නේද ඉතින්? ඔව් ඒකට අපි කියනවා හරය. ඒක හරය. එතකොට ඉහළ ඉන්නේ උඩ ඉන්න කෙනා ගොඩක් හරි. ඔක්කොමල වගේ හරි උත්තරය වань. එහෙනම් ඉහළ ඉන්න කෙනා කවුද? ලවය. එහෙනම් පළවෙනි කාරණේ හරය ලවය හඳුනා ගැනීම. ඔක්කොමලට ওই ටික මතක් වුණාද? හරය කියන්නේ මොකක්ද? ලවය කියන්නේ මොකක්ද? ඒක මතක් වුණාද? හරක තමයි යට ඉන්නේ, ළමයා තමයි උඩ ඉන්නේ. එහෙමනේ ඉතින් චූටි කාලේ අපිට ටීචර් කියලා දෙන්නේ. එහෙම නේද? හරක පිට ළමයාද, ළමයා පිට හරකද? ඒක ඉස්සෙල්ලා හිතන්න. හරකනේ පහළ ඉන්න ඕනේ, ළමයා ඉහළ ඉන්න ඕනේ. ඔන්න පළවෙනි කාරණේ. හරය සහ ලවය හඳුනා ගැනීම. ඒක මතක් වුණා නම් එච්චරයි. ඔන්න පළවෙනි කාරණේ භාග පාඩමේ හරය ලවය හඳුනා ගන්න හැටි. හරි? පළවෙනි කාරණේ ලියන්න හරය ලවය හඳුනා ගැනීම. අනුමානිකාව හරය ලවය හඳුනා ගැනීම. මේ වාලත් එක්ක ඉක්මනින් කෙටි සටහනක් දෙන්න හදන්නේ. කෙටි සටහනක් දෙන්න හදන්නේ භාග පාඩමේ સિદ્ધාන්ත කොටස් ටික. ඉන්පස්සේ අපි ගැටලු ටික ටියුට් ටිකේ වැඩ ටික සාකච්ඡා කරන්න පටන් ගමු. හරිද? ඉස්සෙල්ලාම අපිට ඕනේනේ સિદ્ધාන්ත කොටස. ඒ ටික තමයි මම මේ කියලා දෙන්නේ. පාඩමේ අන්තර්ගතයේ තමයි ටක් ගාලා කෙටියෙන් මතක් කරගෙන යන්න හදන්නේ. අනුමාත්‍රිකාවක් ගන්න හරය ලවය හඳුනා ගැනීම. රූප සටහන ඇඳලා මේ කාරණා ටික ලියා ගන්න ටක් ගාලා ඔක්කොමල්ලා. හරිද? ඔක්කොමල්ලා. මගේ පන්ති ඉන්න කට්ටියත් ඉන්නේ නැති කට්ටියත් ඔක්කොමල්ලා. ගොඩක් කට්ටිය ඉතින් හිතාවේ මේවා අපි දන්නවනේ. කමක් නැහැ ඉතින් වැඩි වෙන්නේ නැහැ ඉතින්. ඒ නිසා ටක් ගාලා දාගමු. හරය ලවය හඳුනා ගැනීම. ඉක්මනට ලියමු. කමක් නැහැ. පොඩි පොතක් වුණත් ලොකු පොතක් වුණත් ඕන පොතක ලියන්න. ඒකේ කමක් නැහැ. ටියුට් එක print එක ගත්තේ නැති වුණාට කමකුත් නැහැ. හරිද? ඒ තියෙන දේවල් පොතේ ලියාගත්තා නම් ඇති. print එකක් දාගන්න ඕනෙම කියලා එකක් නැහැ. හරි නේද? ඉවරද? හරි. සමහරක් අය ඉවර වෙලා තියෙනවා. මොකද කියන්නේ අපි යමු ඉදිරියට බලන්න. ඔන්න මම භාගවල හරය ලවය මතක් කරලා දුන්නා ඉස්සෙල්ලාම. දැන් එහෙමනම් ආව ලියනවා.
හරි. මම හිතන්නේ දැන් ඉවරයි කියලා. එහෙමද? හරිනේ. හරි. ගොඩක් කටිය පිළිතුරු වේවනවා. ඔන්න දැන් වැඩේ අවසන් කියලා ඔන්න භාගවල ආරම්භක කොටස හරේ ළමයි හඳුන්වා දීම ඔන්න මම ඔයාලත් එක්ක කතා කරා. දැන් මම යන්න හදන්නේ භාග වර්ග පිළිබඳව. දැන් අපි මේ කතා කරගත්ත හරයක් ලවයක් තියෙන ඕනෑම මේ සංඛ්‍යාවක් ගත්තොත් ඒක භාගයක්නේ. අපිට පුළුවන් අනේ භාග වර්ග පිළිබඳව කතා කරන්න දැන්. මොකක්ද අපේ කට්ටිය දන්න භාග වර්ග කියන්නේ? දැන් අපි හරේ ළමයි හඳුනනවා. මොකක්ද අපි ඉගෙනගෙන තියෙන භාග වර්ග? අපි දන්න භාග වර්ග මොනවාද? ඒ යටතේ අපි මුලින්ම කතා කරන භාග වර්ගය තමයි ඒකක භාග. ඒකක භාග. මතකද කට්ටියට මොකක්ද ඒකක භාග කිව්වේ කියලා? ඒකක භාග වෙන්නේ මොනවාද? ඔව්. ඔව් ඒකක භාග වෙන්නේ මොනවාද? ඒකක භාග කියන කිව්වේ මතක නෑ වගේ කට්ටියට. හොඳයි සමහර කට්ටියට මතකයි වගේ. හොඳයි. ඒකක භාග කියලා අපි කිව්වේ මොකක්ද? අන්න හරි. උඩින් ඉන්න එක්කෙනා. ලවය එකක් වෙච්ච භාග. ලවය එකක් වෙච්ච භාග. ඒව තමයි ඒකක භාග කිව්වේ. එහෙමනේ. එහෙනම් ලවය එකක් වූ භාග. ලවය එකක් වූ භාග මෙසේ හැඳින්වේ. මෙසේ හැඳින්වේ. කෙටියෙන්ම ඔන්න පැහැදිලි කිරීම. දැන් උදාහරණ ගත්තොත් ඒකක භාගවලට දෙකෙන් එක අපි කලින් කතා කරා. 3න් 1, 5න් 1, 13න් 1 මේ භාගවල තියෙන විශේෂත්වය ගැන හිතුවොත් මේ සෑම භාග සංඛ්‍යාවකම උඩින් ඉන්න කෙනා ලවය මොකද වෙලා තියෙන්නේ? ලවය එකක් වෙනවා. ඒ නිසා අපි ඒවට ඉතින් ඔන්න කියනවා මොකක් කියලාද? ඒකක භාග කියලා. මතක් වුණා නම් එච්චරයි. දෙවෙනි භාග ආකාරය නියම භාග. එහෙම නැත්නම් ඕගොල්ලෝ ගොඩක් විට අහලා ඇති මේක තත්ත්‍ය භාග කියලා. තත්ත්‍ය භාග. මොකක්ද අනේ මේ තත්ත්‍ය භාග කියලා කියන්නේ? තත්ත්‍ය භාග කියලා කියන්නේ හරයට වඩා ලවය කුඩා වූ. හරයට වඩා ලවය කුඩා වූ භාග මෙසේ හැඳින්වේ. හරයට වඩා ලවය කුඩා. දැන් මේ උඩින් ගත්ත සියල්ලම තත්ත්‍ය භාග නැත්නම් නියම භාග ගණයට වැටෙනවා. මේ ඔක්කොමල්ල හරකට වඩා ළමයා පොඩි. හරකට වඩා ළමයා පොඩි. හරකට වඩා ළමයා පොඩි. එතකොට මම මුලින් කිව්ව ඒකක භාග සියල්ලම මේ කියන තත්ත්‍ය භාග ගොන්නට වැටෙනවා. හරි. ඊට අමතරව හිතන්නකෝ 3න් පංගු 2, 8න් පංගු 3, 5න් පංගු 4 මේ සියලුම භාග සංඛ්‍යාවල හරකට වඩා ළමයා පොඩි. හරකට වඩා ළමයා පොඩි. හරකට වඩා ළමයා පොඩි. දැන් ඕනනම් 7න් 1 ගන්නත් පුළුවන්. දැන් ගොඩක් කට්ටිය කල්පනා කරાવી. ඉතින් මෙයා ඇවිල්ලා ඒකක භාගයක් නේ. ඔව් මේක ඒකක භාගයක් තමයි. හැබැයි එයත් ඇවිල්ලා තත්ත්‍ය භාග ගණයට වැටෙනවා. වැරදි නෑනේ. හරකට වඩා ළමයා පොඩි වෙන්න ඕන. හරකට වඩා ළමයා පොඩි වෙන්න ඕන. මම ඉතින් කට්ටියට පැහැදිලි කරේ ඕකෙදි හරකට ළමයාව උස්සගෙන ඉන්න පුළුවන් නම් හරකට වඩා ළමයා පොඩි කියන්නේ ඒකනේ. හරකට වඩා ළමයා විශාල වුණොත් උස්සන් ඉන්න බෑනේ. එවැනි භාග තමයි කියනවා කිව්වේ මොකක් කියලාද? අන්න තත්ත්‍ය භාග නැත්තම් නියම භාග කියලා. ඔන්න අපි ඉගෙන ගත්ත පළවෙනි භාගාකාර දෙක. ඒකක භාගයි ඊළඟට තත්ත්‍ය එහෙම නැත්තම් නියම භාගයි. මතක් වුණා නම් භාග පාඩමේ ආරම්භය චුට්ටක් අන්න ඒකයි මට මේ අවශ්‍ය වෙන්නේ අද. තගල මේ කරුණු දෙක දාගමු. මෙන්න පළවෙනි භාගාකාර දෙක. ගොඩාක් ලොකු වැදගත්කමක් නැහැ. නමුත් ඉතින් මේව දැනගෙන ඉන්න එක ඕනි. අපිට අවශ්‍යයි.
භාග ආකාර දෙකක් පිළිබඳව ඔන්න පැහැදිලි කරා. එකක් ඒකක භාග අනික නියම භාග. අපි මේ කතා කරමින් ඉන්නේ දැන් මේ අන්තිමටම සම්බන්ධ වෙච්ච කට්ටිය මුලදිම සම්බන්ධ වෙච්ච නැති කට්ටිය සමහර කට්ටියට නිින්දගෙන ඉන්නේ නැති 10 වෙනකම් නිදාගෙන ඉඳලා තමයි නැගිටින්නේ නැත්තේ. ඒ නිසා තමයි සමහරකට බරක් වෙන්නේ නැත්තේ. හරිද? අපි මේ ආරම්භ කරලා තියෙන්නේ අද දවසේ පුනරීක්ෂණයේ භාග පාඩමේ ඒ යටතේ මුලින්ම කෙටි සටහනක් එහෙම නැත්නම් සිද්ධාන්ත කොටස් ටික නැවත මතක් කිරීමක් කෙටියෙන් සාරාංශයක් විදිහට දීගෙන යනවා මේ භාග පාඩමේ වැඩ ටික ආරම්භ කරන්න කලින්. ඒක තමයි මේ කරමින් ඉන්නේ. මෙන්න අපේ දෙවෙනි අනුමාතිකාව වුණ භාග වර්ග පිළිබඳවයි මේ මතක් කරේ. ඒ යටතේ පළවෙනි දෙක. ඒකක භාගත් නියම භාග කියන්නේ මොකක්ද කියන එක. ඒකක භාගත් ඒත් එක්කම නියම භාග කියන්නේ මොකක්ද කියන එක. හරිද වැඩේ? තාම ලියමින් ඉන්නවද? තාම ලියනවද? ගොඩක් කට්ටිය මම 6 වසර පන්තියේ තියෙන භාගාකාරය යටතේ ඊළඟ ආකාරයක් මතක් කරන්න. මීට වඩා තව තියෙනවා හරකට වඩා නම් විශාල නම් එවැනි භාග වලට අපි විෂම භාග කියලා කියනවා. ඒක අපි 7 පන්තියේදී කතා කරන දෙයක්. මම දැනට ඒව ගැන නොකිය ඉන්නම්. හරි? දැනට 6 වසර පන්තියේ පමණක් අදාළ වුණ ටික විතරක් කියන්නම් ඕගොල්ලන්ට. හරි? ඒ අර්ථ ඒකක භාග, ඒත් එක්කම නියම භාග ඊළඟට තුන්වෙනි භාග ආකාරය. යමුද? එතන හරි නේද? ඔව්. ගොඩක් ඉවරයි. හරි. හොඳයි. තුන්වෙනි භාග ආකාරයට යන්නම්. මතකද තුන්වෙනියට ඔයාලා ඉගෙන ගත්ත භාග ආකාරය? ඒකක භාග ගැන කතා කරා. ඒත් එක්කම නියම භාග ගැන කතා කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ කවුරු ගැනද කතා කරන්නේ? මතකද? මොකද තුන්වෙනි භාග ආකාරය? තුන්වෙනි භාග ආකාරය මතකද? ඒකක භාග ගැන කතා කරා. ඒත් එක්කම ඔව් නියම භාග ගැන කතා කරා. ඊට පස්සේ අන්න හරි. කටියට මතක් වෙනවා සතුටුදායකයි තුල්්‍ය භාග. අනික තමයි තුල්්‍ය භාග. මොකක්ද මේ තුල්්‍ය භාග කියන්නේ? තුල්්‍ය භාග කියලා කිව්වේ කට්ටිය ඔව් අන්න හරි. තුල්්‍ය භාග කියලා කිව්වේ හරය තුල ඒත් එක්කම ලවය තුල තියෙන භාග සංඛ්‍යා ගත්තොත් හරය තුල සහ භාග ලවය තුල තියෙන සංඛ්‍යා එකිනෙකට වෙනස් වුණත්
එම භාග දෙක සමාන වෙනවා නම් ඒ කිව්වේ හරය හා ලවය තුල ඇති සංඛ්‍යා එකිනෙකට වෙනස් වූ භාග සංඛ්‍යා. එකිනෙකට වෙනස් වූ භාග සංඛ්‍යා. හරය හා ලවය තුල ඇති සංඛ්‍යා එකිනෙකට වෙනස් වූ භාග මෙසේ හැඳින්වේ. ඒ කිව්වේ මෙන්න මෙහෙමයි. ගොඩක් කට්ටිය මේකේ තේරුම හරියටම දන්නේ නැහැ. ඇත්තටම මෙන්න මේකයි කාරණේ. ඕගොල්ලෝ හිතන්න එක සමාන තල රූප දෙකක් තියෙනවා. එක සමාන මේ තල රූප දෙක එකිනෙකට සමානයි. හොඳට අහගන්න. ඇත්තටම තුල්්‍ය භාග. දැන් ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ තුල්්‍ය භාග කියන්නේ හරයයි ලවයයි එකට සමාන ප්‍රමාණයකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් හැදෙනවා කියලා. ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි. එක සමාන තල රූප දෙකක් තියෙනවා. හරිද? එක සමානයි තල රූප දෙක. මේ තල රූප දෙකේම ප්‍රමාණ එකිනෙකට සමානයි. එක තල රූපයක් කට්ටිය මම වෙන් කර ගන්නවා සමාන කොටස් දෙකකට. හොඳට අහගන්න. එක තල රූපයක් වෙන් කර ගන්නවා මම සමාන කොටස් දෙකකට. අනික මම වෙන් කර ගන්නවා එක සමාන කොටස් හතරකට. හරිද? හොඳට අහගෙන ඉන්න. දැන් ලියන්න එපා. අහගෙන ඉන්න. ලියමු පස්සේ. ඉස්සලා අහගෙන ඉන්න. මම එක තල රූපයක් වෙන් කර ගන්නවා අඳුරු කරනවා මෙන්න මෙහෙම. එම ප්‍රමාණයම මේකෙත් මම අඳුරු කරනවා. එම ප්‍රමාණයම මේකෙත් මම අඳුරු කරනවා. එම ප්‍රමාණයමයි අඳුරු වෙන්නේ. එහෙම නේද? මේකෙත් අඳුරු වෙලා තියෙන ප්‍රමාණයයි මේකෙත් අඳුරු වෙලා තියෙන ප්‍රමාණය සමානයි. හැබැයි දැන් මට ඔයගොල්ලෝ කියන්න මේකේ අඳුරු වී ඇති ප්‍රමාණය මේ කියන රූපේ අඳුරු වී ඇති ප්‍රමාණය කොච්චරද කියලා. මේකේ අඳුරු වී ඇති ප්‍රමාණය කොච්චරද කියන්න බලන්න පුළුවන්. ඔව් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මේ පළවෙනි රූපේ අඳුරු වී ඇති ප්‍රමාණය ඔව් ගොඩක් අයගේ අදහස දෙකෙන් එකයි කියන එක. very good. ඒක දෙකෙන් එකයි. ඒක දෙකෙන් එකයි. හරි. මේකේ අඳුරු වී ඇති ප්‍රමාණය කොච්චරද? දෙවෙනි රූපේ තුල අඳුරු වී ඇති ප්‍රමාණය වෙන්නේ කොච්චරද? ඒ දෙකෙන් එකයිද? ඒ රූපේ සටහනට අනුව කිව්වොත් ඒක ඇතුලේ කොටස් හතරක් තියෙනවනේ. ඔව් කොටස් හතරක් තියෙනවනේ. එහෙනම් හතරෙන් දෙකක්ම අඳුරු වෙලා. ඉතින් අපේ නිගමනය මොකක්ද? කට්ටිය අපේ නිගමනය මොකක්ද? දෙකේම ප්‍රමාණ දෙක සමානයිනේ අඳුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙකෙන් එක කියන භාගයට සමානයි. දෙකෙන් එක කියන භාගයට සමානයි. වෙනම විදියකින් අපි කියනවා හතරෙන් දෙක. එතකොට බලන්නකෝ හරිද? හරය හා ලවය. දැන් මේකේ හරය තුල 2. මේකේ හරය තුල 4. මේකේ ලවය තුල 1. මේකේ ලවය තුල 2. එතකොට හරය හා ලවය තුල ඇති සංඛ්‍යා එකිනෙකට වෙනස්. දැන් මේකේ 1 මේකේ 2. මේකේ 2 මේකේ 4. එතකොට හරය හා ලවය තුල ඇති සංඛ්‍යා එකිනෙකට වෙනස් වූ භාග මෙසේ හැඳින්වේ. තුල්්‍ය භාග කියන්නේ ඒක. හරය හා ලවය තුල ඇති සංඛ්‍යා එකිනෙකට වෙනස් වූ භාග. හරිද? හැබැයි මේ කියන භාගවල තියෙන විශේෂත්වය මේ භාග දෙකම එකිනෙකට සමානයි. හැබැයි හරය තුල සහ ලවය තුල තියෙන සංඛ්‍යා එකිනෙකට වෙනස්. ඒතකොට දැන් කට්ටිය ඇත්තටම මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? කොහොමද තුල්්‍ය භාග හදන්නේ? කොහොමද අපි ඇත්තටම තුල්්‍ය භාගයක් හදාගන්නේ? හරය හා ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීම මගින් තුල්්‍ය භාග හරි හරය තුල තියෙන සංඛ්‍යාව
හා ලවය තුල තියෙන සංඛ්‍යාව එකම අගයකින් ගුණ කිරීමෙන් හෝ බෙදීම මගින් තුල්්‍ය භාග ලබා ගත හැකිය. ඔන්න කාරණේ. තුල්්‍ය භාග ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? හරය තුල තියෙන සංඛ්‍යාවත් ලවය තුල තියෙන සංඛ්‍යාවත් එකම සංඛ්‍යාවකින් අපි කුමක් කළ යුතුද? ගුණ කළ යුතුයි. මේ වැඩේ ගොඩක් වැදගත්. අපි ඊළඟට කතා කරන්න හදන වැඩවලට තුල්්‍ය භාග දැනුම ගොඩාක් වැදගත්. මම උදාහරණයක් විදිහට ගත්තොත් තුල්්‍ය භාගයක් හදන්න මට තියෙනවා 4න් 3 කියලා භාගයක්. මම මේකට තුල්්‍ය වෙන භාගයක් හදනවා කොහොමද? මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. එකම සංඛ්‍යාවකින් හරයත් ලවයත් ගුණ කරන්න පුළුවන්. එක්කෝ හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. දැන් ඕගලන්ට පේනවා ඉතින් 4න් 3 කියන භාගය ගත්තොත් උඩ ඉන්න කෙනයි යට ඉන්න කෙනයි දෙන්නවම එකම ගානකින් බෙදන්න නම් පේන්නේ නැහැ. 3ක් බෙදන්න පුළුවන් 4ක් බෙදන්න පුළුවන් ක්‍රමයක් නම් හිතෙන්නේ නැහැ. හැබැයි එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. අපි දෙකෙන් ගුණ කරමු. අපිට ලේසි නේද විවරච්චා කරේ. එහෙනම් දෙකෙන් ගුණ කරොත් හැබැයි මතක තියාගන්න ඕනේ හරය ගුණ කරන අගයෙන්ම තමයි ලවය. හරය ගුණ කරන අගයෙන්ම තමයි ලවයත් ගුණ කරන්න ඕනේ. දැන් හරය එකකින් ගුණ කරලා ලවය තව එකකින් ගුණ කරලා එහෙම තුල්්‍ය භාග හදන්න බෑ. එහෙනම් මම දෙකෙන් ගුණ කරොත් 4 දෙගුණයක් කරොත් 8යි. 3ත් එහෙනම් දෙගුණයක් කරන්න. 3ත් එහෙමනම් දෙකෙන් ගුණ කරන්න. එහෙනම් 3 වරක් 2 6. එහෙනම් ඔන්න 4න් 3ට තුල්්‍ය වෙන භාගය. තව හිතමු. ඔව්. තව එකක් හිතමු බලන්න. මේකට තුල්්‍ය වෙන තව භාගයක් හිතමු. අපි 5න් ගුණ කරමු බලන්න. අපි 5න් ගුණ කරමු බලන්න. එතකොට මොකක් වෙයිද? හරයයි ලවයයි දෙකම 5න් ගුණ කරමු. 4 වරක් 5 චක්‍රේ පුළුවන් වෙන්න ඕනේ ඉතින් 20යි. 3ත් එහෙමනම් 5න්ම ගුණ වෙන්න ඕනේ. එහෙනම් 3 වරක් 5 15යි. එහෙම නේද? ඔන්න තුල්්‍ය භාග හදන විදිහ. එහෙමනම් තුල්්‍ය භාග සෑදීමට අපි කුමක් කළ යුතුද ළමයි? හරය සහ ලවය එකම අගයකින් අපි මොකක් කරන්න ඕනේද? ගුණ කරන්න ඕනේ. හැබැයි ඕනේ නම් අපිට මෙහෙම හදන්නත් පුළුවන්. තව භාග උදාහරණයක් මම ගන්නම්කෝ. මට තියෙනවලු 25න් 20 කියලා භාගය. 25න් 20 කියලා භාගය. ඕකට තුල්්‍ය වෙන භාගයක් හදන්නලු. ඕකට තුල්්‍ය වෙන භාගයක්. එහෙනම් අපේ කට්ටිය අන්න දැන් පොඩ හිතෙනවා. very good. මේ කියන භාග සංඛ්‍යාවට තුල්්‍ය වෙන භාගයක් හදන්න කිව්වොත් අපිට බලන්න පුළුවන් මේකේ හරය ලවය දෙන්නවම එකම ගානකින් බෙදන්න පුළුවන් නේද කියලා. හිතාගන්න බැරිද මොකක්ද බෙදන්න ඕන චක්‍රය කියලා? 20ක් බෙදන්න පුළුවන් 25ක් බෙදන්න පුළුවන් චක්‍රයක්. ඔව්. ශමුදිගේ අදහසක් තියෙනවා. හොඳයි. ආදිත්‍යගේ අදහසක් තියෙනවා. හොඳයි. පස්වර චක්‍රයෙන් බෙදන්න පුළුවන් කියලා කට්ටිය කල්පනා කරනවා. හොඳයි. ඔව්. සතුටුදායකයි. ඒත් එක්කම සමහරකයි කල්පනා කරනවා ඇයි යන්නේ ඉතින් 20 10න් බෙදන්න පුළුවන්. එහෙනම් 10නුත් බෙදන්න පුළුවන්. ඇයි ඉතින් 20 10න් බෙදන්න පුළුවන් යන්නේ? අපිට 10න් බෙදන්න බැරිද? ඔව්. කට්ටිය අදහස. ඔව්. දැන් සමහර කට්ටිය කල්පනා කරනවා ඔව්නේ. 20 අපිට 10න් බෙදන්න තිබ්බනේ. මෙයා මොකටද මේ 5න් බෙදන්න කියන්නේ? අපිට 10න් බෙදන්න පුළුවන්. ඇයි? එහෙම කරන්න බැරි. 20 බෙදන්න පුළුවන් ඉතිය ඇත්ත. හැබැයි 25 පුළුවන්ද 10න් බෙදන්න? බැහැනේ. කොහෙද 10 වරක් චක්‍රේ 25 හම්බ වෙන්නේ? එහෙනම් 25 10න් බෙදන්න බෑනේ. එහෙනම් 20 10න් බෙදන්න පුළුවන් වුණාට හරියන්නේ නැහැ. 25ක් 10න් බෙදන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා 10 ගන්න බෑ. 5න් බෙදන්න පුළුවන්. ඔව්. 5න් බෙදන්න පුළුවන්. එහෙනම් 20ට 5 ගොඩවල් කීයක් තියෙවිද? 4යි. 25 5න් බෙදුවොත් එහෙමනම් 5ක් තියෙවි. එහෙනම් ඔන්න තුල්්‍ය භාගයක් හදාගත්තා 25න් 20ට 5න් 4යි කියලා. එතකොට මොකද වුනේ? මේ තිබ්බ භාග සංඛ්‍යාව පොඩි වුණානේ. ඒකට ගණිතයේදී අපි කියනවා සරල කරා කියලා. මොකක්ද? ඒකට අපි කියනවා සරල කිරීමක් කරා. 25න් 20 කියන භාග සංඛ්‍යාව පොඩි කරගත්තා. හැබැයි දැන් ඕගොල්ලෝ හිතනවාද මේ දෙන්න එකිනෙකට වෙනස් කියලා? 25න් 20 කියන්නේ එකක්, 5න් 4 කියන්නේ තව එකක්. ඒ භාග දෙකේ ප්‍රමාණයන් වෙනස් කියලා ඔයගොල්ලෝ හිතනවද? එහෙම හිතන්න එපා. එහෙම නැහැ. තුල්්‍ය කියන්නේ සමානයි කියන්නේ. මේ දෙන්නම එකිනෙකට සමානයි. ඒ දෙන්නම එකිනෙකට සමානයි. වෙනස ලියන විදිය.
අපි ඒක ලියන විදිය තමයි වෙනස තියෙන්නේ. 25න් 20 කියන එකත් 5න් 4 කියන එකත් දෙකම එකයි. දෙන්නම එක සමානයි. හැබැයි අපි ඒක ප්‍රකාශ කරපු විදිය තමයි වෙනසකට තියෙන්නේ. හරිද ඉතින්? ඔන්න තුල්ලේ භාග. තුල්ලේ භාග නැතුව භාග පාඩම බෑ අපිට කවදාවත්. තුල්ලේ භාග හදන්න දන්නේ නැත්තම් භාග පාඩම කවදාවත් මම කියන්නේ කෙනෙක්ට පුළුවන් වෙනවා කියලා. මොකද භාග සංසන්දනය කරන්න අපි ඊළඟට කියලා දෙන්නම්. භාග එකතු කරන්න අඩු කරන්න මේ දේ ඕනෙමයි. නැතුව කිසිම දෙයක් කරන්න බෑ. හරි. වැදගත්ම භාග වර්ගය තමයි මෙන්න මේ තුල්ලේ භාග. තුල්ලේ භාග. මේ කාරණේ පොඩ්ඩක් දාගමු. ඕක තමයි මම හිතන්නේ අද දවසේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න වැදගත්ම කොටස. තුල්ලේ භාග හදන විදිය හොඳට ඉගෙන ගත්තොත් භාග පාඩම ගොඩාක් ලේසි වෙනවා. හරි. ටක් ගාලා මේකත් දාගමු. ඔයාලා ගන්න දේවල් තමයි මේ ලියන්නේ. සමහරක් විට හැබැයි මේ දේවල් පළමු වතාවට හරියට ඉගෙන ගන්න කට්ටියත් මෙතන ඇති. ඒක මම දන්නවා. දැන් අපේ පන්තියේ හිටපු කට්ටිය සමහරක් විට භාග පාඩමකට මගේ එක්ක හිටපු නැති කට්ටිය ඉන්නත් පුළුවන්. හොඳයි. මම හිතන්නේ හරි ඔක්කොමල්ල ලියාගත්තා කියලා. ඔව්. හරි නේද? එහෙනම් ඔන්න දැනට මම ඔයාලට කාරණා දෙකක් කියලා දුන්නා. මම නැවතත් යනවා මුලට
මොකද්ද මං කිව්වේ කියලා නැවත මතක් කරගන්න. හරි මම හරිම අකමැති දෙයක් අපි නිකාම්ම පාඩම ඉදිරියට ගිහිල්ලා වැඩක් නැහැ කරපු දේවල් පිළිබඳව අදහසක් ඔළුවේ නැත්තම්. හරි නිකන් පොත පුරවලා දැනක් පුළුවන් වෙන්නේ නැහැ ළමයි කවදාවත්. ඉස්සලාම කරේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මුලින්ම අපි කතා කරා භාග හැඳින්වීම යටතේ ඔයගලන්ට හරය කියන්නේ මොකක්ද ලවය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ දෙවෙනියට මම ඔයාලට කියලා දුන්නා භාග වර්ග යටතේ භාග ආකාර තුනක් පිළිබඳව. ඒකක භාග කියන්නේ මොකක්ද? නියම භාග කියන්නේ මොකක්ද? ඒත් එක්කම තුල්්‍ය භාග කියන්නේ මොකක්ද? හරි මේ සියල්ලම ලියාගන්න කියලා තමයි මම ඔයගලන්ට දැන් මෙච්චර වෙලා කිව්වේ. හරි එහෙනම් භාග ආකාර තුනක් ගැන ඒකක භාග, ඒත් එක්කම නියම භාග, ඒත් එක්කම තුල්්‍ය භාග. ඒකක භාග කිව්වේ ලව එකක් වූ භාග. ඒත් එක්කම මම දෙවෙනියට කිව්වේ නියම භාග හරකට වඩා ළමයා පොඩි නම් හරකට ළමයාගේ බර උස්සන් ඉන්න පුළුවන් නම් ඒව තමයි නියම භාග නැත්තම් තත්ත්ව භාග කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ තුන්වෙනි ආකාරය තුල්්‍ය භාගවල ඇත්ත කතාව කියලා දුන්න මොකක්ද ඇත්තටම තුල්්‍ය භාගයක් කියන්නේ? එකිනෙකට සමාන වූ භාග හැබැයි හරය තුල සහ ලවය තුල තියෙන සංඛ්‍යා එකිනෙකට වෙනස්. හැබැයි එකිනෙකට සමාන වූ භාග. ඒ භාග දෙකම එකිනෙකට සමානයි. හැබැයි හරය තුල සහ ලවය තුල තියෙන සංඛ්‍යා එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් වූ භාග හැබැයි ඒ භාග දෙක ප්‍රමාණයෙන් විශාලත්වයෙන් එකිනෙකට සමානයි. ඉතින් කොහොමද තුල්්‍ය භාගයක් හදාගන්නේ කියන එක තමයි තව දුරටත් පැහැදිලි කරේ. හරය සහ ලවය. හරය තුල තියෙන එක්කෙනාවත් ලවය තුල තියෙන කෙනාවත් එකම අගයකින් අපි මොකක් කරන්න ඕනේද? එක ගුණ කරන්න පුළුවන්. එක්ක අපිට බෙදන්න පුළුවන්. ඒක තමයි ඔන්න දැන් මෙතනට වෙනකන් අද දවසේ ඔන්න පළවෙනි කාල සීමාව තුළ ඔයාලට කියලා දුන්නේ. දැන් යන්න මේ පාඩමේ ඊළඟ කොටසට. දැන් බලන්න තුල්්‍ය භාග දැනුම කොච්චරක් දුරට වැදගත්ද ඊළඟ කොටස කරද්දි කියලා. හරිද? ඉවරයිනේ. හොඳයි. ඊළඟ අපේ අනුමානිකාව භාග සැසඳීම ගොඩක් කට්ටියට අමාරු කොටස. භාග සැසඳීම. භාග සැසඳීම. ඒ කියන්නේ කවුද ලොකු කවුද පොඩි? අන්න ඒක බලන්නයි හදන්නේ අපි. කවුද ලොකු එක්කෙනා කවුද පොඩි එක්කෙනා? අන්න ඒක බලන්නයි ඔන්න දැන් මං හදන්නේ. මේක කරද්දී අපිට අවශ්‍ය වෙනවා එක්තරා සංකේතයක්. ගණිතේ තියෙන මෙන්න මේ සංකේතය. මතකද කාට හරි? ඔව්. ළඟදීත් මතක් කරා. මෙන්න මේ සංකේතේ කාකගේ හොට කියලා කියනවා ඇති කට්ටිය. ඔව් කට්ටියට මතක් කරේ මං එහෙමයි. මේ කාකගේ හොට. හොට වැහිලා තියෙනවා නම් ඒ පැත්ත මොකක්ද? ඒකට කියන්නේ අඩු පැත්ත. කට ඇරිලා තියෙන පැත්ත. මේ කට ඇරිලා කාකගේ හොට ඇරිලා. එහෙනම් ඒ පැත්ත තමයි වැඩි. එහෙනම් අඩු සහ වැඩි. මතකද? මේකට අපි කිව්වා ඔව් අසමානතා ලකුණ කියලා. කාකගේ හොට කියලා කියන්නේ. මේකට අපි කියන්නේ මොකක් කියලාද? අසමානතා ලකුණ. මේ තමයි අසමානතා ලකුණ. මේ අසමානතා ලකුණෙන් කියවෙන දේ තමයි මේ. කට වැහිලා තියෙනවා නම්, කොට වැහිලා තියෙනවා නම් ඒ අඩු පැත්ත. ඇරිලා තියෙන පැත්ත එහෙනම් ඒක වැඩි පැත්ත. හරිද? එහෙමනම් දැන් කොහොමද අපි භාග සංඛ්‍යා දෙකක් සැසඳීම කරන්නේ? මම උදාහරණයක් විදිහට ගත්තොත් 4න් පංගු 1යි 4න් පංගු 3යි. මේ කියන භාග සංඛ්‍යා දෙකෙන් කවුද විශාල වෙන්නේ? 4න් පංගු 1ද 4න් පංගු 3ද? මේවා හරි ලේසි. 4න් පංගු 1ද විශාල 4න් පංගු 3ද? ඔව්. මෙතන ඉන්න ගොඩක් කට්ටිය මට කියනවා 4න් පංගු 1 කියලා කියනවලු. 4න් පංගු 1ද 4න් පංගු 3ද? මේ පාඩම පටන් ගන්න ප්‍රමුඛ ප්‍රධාන හේතුව ඔන්න ඕකයි. මම දන්නවා මේ පාඩම ගොඩක් අයට පුළුවන් වගේ ඉන්නවා. නමුත් ඇත්තට බෑ කියලා. පුළුවන් වගේ කියලා ඉන්නෝ ඉතින්. නේද ප්‍රමෝෂ? එහෙමත් වෙන්න පුළුවන්. පුළුවන් වගේ ඉන්නෝ ඉතින්. අයියෝ ඕව මොනවාද භාග ගේමක් දාන්නේ? ඕව මොනවාද ප්‍රශ්නද මේවා? හරි. ඒ උනාට ඇත්තටම මේක බෑ. 4න් 1ද ලොකු 4න් 3ද ලොකු? 4න් 3 අනේ ලොකු. 4න් 3යි ලොකු. ගොඩක් අය 4න් 1 කියලා කියනවා. මම දන්නවා ඇයි කියන්නේ කියලා. ඒ උනාට මේ භාග දෙකෙන් විශාල කට ඇරෙන්න ඕනේ කාගේ පැත්තද? කට ඇරෙන්න ඕනේ කාගේ පැත්තටද? 4න් 3 පැත්ත. 4න් 3 පැත්ත. ඉතින් ඕගලන්ට සරලවම තේරුම් ගන්න පුළුවන් යම් කිසි තල රූපයක් ගන්න. කොටස් 4කට වෙන් කරන්න. මේකත් ඒ තල රූපෙමනේ 4න් පංගුනේ. එහෙනම් 4න් පංගු
මේකත් ඒ ප්‍රමාණයටම ඇඳගෙන බලන්න ඒකේ කොටස් 4කට වෙන් කරලා මේකේ 4න් පංගු 1යි අඳුරු කරන්නේ මේක 4න් පංගු 3ක් අඳුරු කරනවා. දැන් බලන්නකෝ ඉතින් අනේ මේ රූප සටහන දිහා බලලා වැඩිපුරම අඳුරු වෙලා තියෙන්නේ මේ රූපෙද මේ රූපෙද? දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ. මේ රූපෙද අඳුරු වෙලා තියෙන්නේ මේ රූපෙද අඳුරු වෙලා තියෙන්නේ. මේ රූපෙද අඳුරු වෙලා තියෙන්නේ මේ රූපෙද අඳුරු වෙලා තියෙන්නේ. මොකද කියන්නේ? දෙවෙනි රූපේ නේද? දැන් තේරුණා නේද? ඒකයි කතාව. ඒකයි කතාව. ඒ නිසා තමයි 4න් එකට වඩා 4න් 3 විශාලයි කියලා කියන්නේ. වැඩිපුර අඳුරු වෙලා තියෙන්නේ රූපේ. ඒකනේ. ඉතින් මේක ඉතින් හවදිසම් මේක ඇඳලා එක කරදරයි. ඒ නිසා පොඩි සිද්ධාන්තයක් ගන්න ඔළුවට. පොඩි තියරි කෑල්ලක් ඔළුවට දා ගන්නවා මෙන්න මෙහෙම. මෙන්න මේක පුළුවන් නම් ඔළුවේ තියා ගන්න හරි ලේසි. මේ භාග දෙකෙන් කවුද ලොකු කවුද පොඩි කියලා බලද්දි ඉස්සෙල්ලා බලන්න දෙන්නගේ හරය සමානද කියලා. ඔව්නේ. මෙයාගෙත් 4න් පංගුවක් මෙයාගෙත් 4න් පංගුවක්. හරයන් සමානයි. එහෙනම් මෙන්න මෙච්චරයි ඔළුවට යන්නේ. හරය සමාන නම් හරය සමාන නම් විශාල ලවය සහිත භාගය විශාලම භාගය වේ. එච්චරයි. ඕගොල්ලෝ මෙන්න මෙච්චරයි ඔළුවට තියාගන්න. හරය සමාන නම් විශාල ලවය. මේක නේද විශාල ලවය? ලවය කියන්නේ උඩ ඉන්න එක්කෙනා. විශාල ලවය සහිත භාගය තමයි විශාලම භාගය වෙන්නේ. ඔච්චරයි. හරය සමාන නම් ඕගොල්ලෝ ලවය දිහා බලන්න. ලවයෙන් විශාලම ලවයක් තියෙන කෙනාට තමයි අපි කියන්නේ විශාලම භාගය කියලා. එහෙනම් දැන් අපේ කට්ටිය මම හිතනවා දැන් ඔන්න කට්ටියට පැහැදිලි වුණා කියලා. හරි මට කියන්න සිහි කල්පනාවෙන් බලලා 13න් පංගු 3යි 13න් පංගු 2යි. මේ භාග සංඛ්‍යා දෙකෙන් කවුද ලොක්කා? කවුද විශාල භාගය? 13න් පංගු 3යි 13න් පංගු 2යි. ඔය භාග දෙකෙන් කවුද ලොක්කා? ඊ කිව්වේ විශාලතම භාගේ කවුද? අන්න දැන් නම් කට්ටියට තේරුණා. ඉස්සරනේ මම හිතනවා දැන් නම් ඔන්න හරියටම පැහැදිලි වුණා කියලා. ඔව් කනවර ඔව්. ගොඩක් අයගේ පිළිතුරු හරි. හරි ලසිනි. ඔව්. එහෙනම් 13න් පංගු 3 කට ඇරෙන්න ඕනේ 13න් පංගු 3 පැත්තට. එහෙම නේද? 13න් පංගු 3. ඒ පැත්ත තමයි ලොකු. හරය සමානයි. එහෙනම් ලවය දිහා බැලුවා. ලවයෙන් ලොකුම ලවය තියෙන කෙනා තමයි ලොකුම භාගය වෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන කාරණේ පුළුවන් නම් හරියටම ඔළුවට ගන්න. මේකත් ඔන්න පොඩි වැඩක්. හරය සමාන වෙලාවට හරිම ලේසි එහෙමනම් ඔයගලන්ට කවුද ලොක්කා කවුද පොඩ්ඩක් කියලා කියන්නේ. එහෙනම් අපි ගත්තොත් තුන්වෙනියට උදාහරණයක් මෙන්න මෙහෙම. 7න් පංගු 3 7න් පංගු 1 7න් පංගු 5 අපිට කියනවා ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා. දැන් කට්ටිය කල්පනා කරනවා මොකද්ද මෙයා මේ කියන ආරෝහණ කියන්නේ? කවුද දන්නේ ආරෝහණ කියන්නේ මොකද්ද කියලා? ආරෝහණ කියන්නේ මම දැන් කට්ටිය කල්පනා කරනවා මොකද්ද මන්ද මෙයා කියන මේ ආරෝහණ කියන්නේ? මතකද පොඩි කාලේ 4 දී 5 දී ආරෝහණ අකුරු 4යි තියෙන්නේ කියන්නේ? ඔව් ඉමේජ් කල්පනා කරනවා මම හිතන්නේ මොකද්ද මෙයා මේ කියන ආරෝහණ කියන්නේ කියලා. එහෙමද? මොකද්ද මේ ආරෝහණ කියන්නේ? ආරෝහණ කියන්නේ ඔව් අකුරු 4යි තියෙන්නේ. එහෙනම් පොඩි එකේ ඉඳලා ලොකු එකට ලියන්න කියන එක. එතකොට අවරෝහණ කියන්නේ අවරෝහණ 5ක් අකුරු තියෙන. එතකොට ටීචර් පොඩි කාලේ උගන්වනවා අපිට ලොකු එකේ ඉඳලා පොඩි එකට. මතක් වුණානේ. එහෙනම් කියන්නකො ඉතින් මේක ආරෝහණ පරිපාටියට. එහෙනම් පොඩි එකා කවුද මේකේ? මේ භාග තුනේ පොඩි මේකා කවුද? 7න් 3ද? 7න් 1ද? 7න් 5ද? පොඩි මේක කියනවා. දැන් ඕගොල්ලෝ දන්නවා හරේ සමානයිනේ වැඩේ ලේසි ඉන්නේ. ලවය දිහා බැලුවා ලවය දිහා බලලා ඒකෙන් තමයි තීරණය කරන්නේ. එහෙනම් පොඩි මේක කෙනා වෙන්නේ අන්න හරි. එහෙනම් පොඩි මේක කෙනා 7න් 1. ඊට පස්සේ එයාට වඩා ලොකුයි
7 පංගු 3. ඔව්. 7 පංගු 3. ඊටත් වඩා ලොකුයි 7 පංගු 5. මේක නේද? එහෙනම් මෙන්න ආරෝහණ පිළිවෙලට ලියුවා. මෙන්න ආරෝහණ පිළිවෙලට ලියුවා. දැන් ඒක පැහැදිලි වෙන්න ඕනේ හොඳටම කට්ටියට. හරය සමාන නම් ලවය දිහා බැලුවා. ලවයෙන් ලොකු එකා කවුද පොඩි එකා කවුද කියලා හොයාගන්න. එච්චරයි. එහෙනම් හරය සමාන නම් විශාල ලවයේ සහිත භාගය තමයි විශාලතම භාගය. දැන් ඔය විදිහට කට්ටිය කල්පනා කරද්දී ඔන්න දැන් සිතුම්බි කල්පනා කරනවලු ඉතින් මෙයා කියන්නේ හරය සමාන වුණොත්නේ. හරය සමාන නොවුනොත් මොකද කරන්නේ? අන්න හරි වැඩි. අපි ඊළඟට ඒක ගැන කතා කරමු. මේ කතා කරේ හරය සමාන අවස්ථාව ගැන විතරයි. ඊට පස්සේ මම කියලා දෙන්න හරය අසමාන වුණොත් මොකද කරන්න කියලා. හරි. දැනට ඒක අමතක කරන්නකෝ. මෙන්න පළවෙනි කාරණා දෙක. භාග සැසඳීම. ඊළඟ අනුමාත්‍රිකාව කොටු කරලා තියෙන තරුව දාගන්න. ඊට පස්සේ මේ උදාහරණ තුන දාගන්න. කොටු කරලා තියෙන එක දාගන්න. ඊට පස්සේ මේ උදාහරණ තුන දාගන්න. මේක තමයි ඊළඟට වැදගත්ම කොටස භාගවලදී අපට වරදිනම කවුද ලොකු කවුද පොඩි බලන විදිය. හොඳයි. ගොඩක් කට්ටිය වැඩේ ආසන්න වෙලා වගේ. එහෙමද? හොඳයි. ගොඩක් කට්ටිය වැඩේ හරි. හොඳයි දෙසිනි. හරි. පස්වෙනි වැඩේ හරිද? හොඳයි. දැන් මම ඊළඟට යන්න දෙන්න හරි නේද?
අප නෑලු. හරි. කතා කරමු මිනිත්තුවක් දෙන්නම් තව. හොඳයි. කට්ටිය දැනට මම කියලා දුන්න ඒවා තේරුණාද? මගෙත් එක්ක පළමු වතාවට අද සම්බන්ධ වෙන කට්ටියකින් තමයි විශේෂයෙන් අහන්නේ. මම කරගෙන යනවා වේගය ඉතා වැඩිද එහෙම නැත්නම් වේගය ඉතා අඩුද මොකද අදහස කියන දේවල් මුකුත්ම තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අපි දැනගෙන හිටපු දේවල් පැහැදිලි වුණාද? කිව්ව කාරණා ටික හරි. අවුලක් නෑලු. හොඳයි. සතුටුදායකයි. හොඳයි. හරි. හොඳයි. සමහර කට්ටිය චුට්ටක් වේගය වැඩිද? හොඳයි. උත්සාහ කරන්නම්. මම උත්සාහ කරමින් ඉන්නේ ඉස්ලාම සිද්ධාන්ත කොටස් ටික අද දවසේ ඉවර කරගන්න ඕගොල්ලොත් එක්ක. හරි. හොඳයි. අරුතයක් නැහැ. ඔව්. දිගටම මේ වෙලාවට අපි ලබන සතියේ හම්බ වෙනවා. හොඳයි. දැන් වැඩි ඉවරයි මම හිතන්නේ. හොඳයි. මගෙත් එක්ක මේක දෙවෙනි වතාවට කරන කට්ටිය නම් ඉතින් පොඩ්ඩක් විතර කම්මැලි මම අපි මේව දන්නව නේද කියලා හිතාගෙන ඇති. ඒ වුණාට ඉතින් මම දන්නවා වැඩි හොඳටම පුළුවන් වෙන්නේ නැහැ ඉතින්. තා පොඩ්ඩක් මහන්සි වෙන්න. වැඩි වෙන්නේ නැහැ. කරපු දෙයක් නැවත කරයි කියලා කවදාවත් ගණිතේදී වැඩි වෙන්නේ නැහැ. හොඳයි. හොඳයි. හරි. හොඳයි දුමිදු. අපි බලමු එහෙමනම් ඊළඟ කාර්යය. හරිද? දැන් නම් ඔක්කොම ඉවරයි. ප්‍රමෝෂ හරියන වැඩේ කරන්නේ නේද? ඔන්න හරය සමාන අවස්ථා ටික මම පැහැදිලි කරා. දැන් මම එනවා බලන්න එහෙමනම් හරය සමාන නොවුනොත් මොකද කරන්නේ? හරය සමාන නොවුනොත් මොකද කරන්නේ කියන එක. දැන් මේකෙදි හරක සමාන වුණානේ. දැන් අපි බලමු හරකව සමාන නොවුනොත් මොකද අපි කරන්නේ කියලා. හිතන්නකෝ අපිට ලැබෙනවා මෙන්න මේ වගේ උදාහරණයක්. දෙකෙන් පංගු 1යි 3න් පංගු 1යි. දැන් කී දෙනෙක් දන්නවද මේ කියන භාග සංඛ්‍යා දෙකෙන් කවුද විශාල කියලා? දෙකෙන් එකද එහෙම නැත්නම් 3න් එකද? දෙකෙන් එකද එහෙම නැත්නම් 3න් එකද? මොකද ඔයගලගේ අදහස? ඔව් අපි වන්දි එන කට්ටිය නම් විස්තරේ දන්නවා මේක. ඔව් හොඳයි. ගොඩක් අයගේ අදහස ඔව් දෙකෙන් එක කියලා කියනවලු. 3න් එක කියන කට්ටියක් ඉන්නවා. ඔව් 3න් එකයි කියලා කියන කට්ටියක් ඉන්නවා පිරිසක්. මොකද දැන් කියන්නේ දෙකෙන් එකද ලොකු 3න් එකද ලොකු? දැන් ගොඩක් කට්ටිය වැඩේ දන්නවා වගේ. හරි එහෙනම් මට කියන්නකෝ මේ උදාහරණය. 7න් පංගු 2යි 5න් පංගු 2යි. මේ උදාහරණේ බලලා කියන්නකෝ එහෙමනම්. මේකෙන් කවුද ලොකු? 7න් 2ද 5න් 2ද? 7න් 2ද ලොකු 5න් 2ද ලොකු? ඔව් 7න් 2ද 5න් 2ද? ඔව් ඔන්න දැන් අපේ කට්ටිය 7න් 2 කියලා කියමු. ඔන්න දැන් ප්‍රශ්නයක්. කවුද ලොකු කවුද පොඩි කියලා හොයන්න. මේකේ කතාව මෙන්න මෙහෙමයි. හරිද? මේ අවස්ථා දෙකේම උදාහරණ දෙකේදීම ලවය සමානයි. උඩ ඉන්න අය සමානයි. හැබැයි හරය අසමානයි. ලවය සමානයි. එහෙනම් ඔළුවට ගන්න මෙහෙම. ලවය සමාන විට ලවය සමාන භාගවල කුඩා හරයක් සහිත භාගය විශාලතම භාග සංඛ්‍යාව වේ. එතකොට මේ මම කිව්වේ කලින් කිව්ව එකේ විරුද්ධද? කලින් කිව්වේ ලවය ලොකු නම් ඒකයි ලොකුම භාගය කියලා.
හැබැයි දැන් කියන්නේ හරය දිහා බැලුවොත් කුඩාම හරයක් තියෙන භාගය තමයි එහෙමනම් විශාලතම භාගය වෙන්නේ. හැබැයි ඒක එහෙම වෙන්න නම් උඩ ඉන්න කට්ටිය සමාන වෙන්න ඕනේ. ලවය සමාන වෙන්න ඕනේ. ලවය සමාන වෙන්න ඕනේ. එහෙනම් ලවයන් සමාන නම් කුඩාම හරයක් සහිත භාගය තමයි එහෙමනම් විශාලතම භාගය වෙන්නේ. විශාලතම භාගය වෙන්නේ. මම ඉතින් කට්ටියට ඕක පැහැදිලි කරනවා මෙන්න මේ විදියට. මතකද කේක් කතාව? මතකද කේක් කතාවක් කියලා දුන්න අපේ පන්තියේ ඉක්කු කට්ටිය නම් දන්නවා. මෙන්න මෙහෙම හිතන්නකෝ. අම්මත් ඉන්නවලු තාත්තත් ඉන්නවලු. අම්මත් ගේනවලු කේක් එකක්, තාත්තත් ගේනවලු කේක් එකක්. ඒ දෙන්නම ගේන්නේ එක සමාන කේක්. හරිද? හොඳට හිතන්නකෝ. අම්මත් ඔන්න කේක් එකක් උස්සන් එනවා, තාත්තත් ඔන්න කේක් එකක් උස්සන් එනවා. ඒ දෙන්නම ගේන්නේ එක සමාන කේක්. හරිද? අම්මා ගෙනාපු කේක් එක අම්මා කපනවලු කෑලි 3කට. හොඳට හිතන්න. අම්මා ගෙනාපු කේක් එක අම්මා කපනවලු කෑලි 3කට. තාත්තා ගෙනාපු කේක් එක තාත්තා කපනවලු කෑලි 2කට. හරිද? එක සමාන කේක් දෙකක් ගේන්නේ. අම්මා ගේන්නේ තාත්තා ගේන්නේ එකම සමාන කේක් දෙකක්. අම්මා ගෙනාපු එක කෑලි 3කට කපනවලු, තාත්තා ගෙනාපු එක කෑලි 2කට කපනවලු. එහෙනම් දැන් මට ඔයාලා කල්පනා කරලා කියන්න, ඕගොල්ලන්ට ලොකු කෑල්ලක් ගිලින්න ඕනේ නම් ඕගොල්ලෝ ගිලින්නේ තාත්තා ගෙනාපු එකෙන්ද අම්මා ගෙනාපු එකෙන්ද? ඔව්, ඕගොල්ලන්ට ලොකු කෑල්ලක් දැන් ගිලින්න ඕනේ. එහෙනම් ලොකුම කෑල්ල ගිලින්න ඕනේ නම් අම්මා ගෙනාපු එකෙන්ද තාත්තා ගෙනාපු එකෙන්ද ඕගොල්ලෝ ගිලින්න ඕනේ. අම්මා ගෙනාපු එක කෑලි 3කට කැපුවා, තාත්තා ගෙනාපු එක කෑලි 2කට කැපුවා. එතකොට ඔව්, තාත්තා ගෙනාපු එකෙන් තමයි ගිලින්න ඕනේ. ඇයි? තාත්තා ගෙනාපු කේක් එක කෑලි 2කට කැපුවා. හැබැයි අම්මා ගෙනාපු කේක් එක කෑලි 3කට කැපුවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කපන කැබලි ගණන වැඩි වෙන්න එක කේක් කෑල්ලක සයිස් එක මොකද වෙන්නේ? ඔයගොල්ලෝ හොඳටම දන්න උදාහරණයක්. ඔයගොල්ලෝ හැමෝම කේක් කපනවා. කපන කැබලි ගාන වැඩි වෙන්න එක කෑල්ලක සයිස් එක මොකද වෙන්නේ? එක කෑල්ලක සයිස් එක මොකද වෙන්නේ? ලොකු වෙනවද? එන්නේ ලොකු වෙනවද? කෑලි 10කට විතර කැපුවොත් එහෙම ඒක කෑල්ල ලොකු වෙනවද? එහෙම වෙනවද? නැහැනේ. එන්නේ මොකද වෙන්නේ? පොඩි වෙනව නේද? එන්නේ මොකද වෙන්නේ? පොඩි වෙනව නේද? අන්න ඒ නිසා තමයි මම කිව්වේ කපන කැබලි ප්‍රමාණය අඩු නම් එක කෑල්ලක සයිස් එක මොකද වෙන්නේ? ගොඩක් ලොකු වෙනවා. ගොඩක් ලොකු වෙනවා. ඒ නිසා කෑලි 3කට කැපුවොත් එක කෑල්ලකට සයිස් එකයි, කෑලි 2කට කැපුවොත් එක කෑල්ලක සයිස් එකයි ගත්තොත් කෑලි 2කට කපන එක ලොකුයි. ඒක තමයි මම ඔය කිව්ව කේක් කතාව. එහෙනම් අපේ කට්ටිය කල්පනා කරලා දෙන්නකෝ බලන්න උත්තරයක්. කේක් එක ලොකුම කෑල්ල කන්න ඕනේ නම්, කේක් එකේ ලොකුම කෑල්ල කන්න ඕනේ නම් අපි කේක් එකට මොකද කරන්න ඕනේ? කේක් එකේ ලොකුම කෑල්ල කන්න ඕනේ නම් ඉමේජ් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලොකුම කෑල්ල කන්න ඕනේ නම් අපි කේක් එකට මොකද කරන්න ඕනේ? ඔව්, කට්ටියට අදහසක් තියෙනවා. ඔව්, ඒ කියන්නේ තනුවර මොකක්ද කරන්න ඕනේ? අනේ ලොකු දෙයක් හිතන්න එපානේ. කේක් එක කපන්න නැතුව ඉන්නවා. ඇයි? එතකොට අනේ සම්පූර්ණ එකම ගිලින්න පුළුවන්. දැන් කැපුවොත් මේ කෑලි අඩු වෙන්නේ. කපන්න නැතුව තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? මුළු කෑල්ලම ගිලින්න පුළුවන් ඒක. ඒ කියන්නේ කේක් එක සම්පූර්ණයෙන්ම ගිලින්න ඕනේ. කපන්න නැතුව හිටියනම්. හරිනේ වැඩේ එතකොට. ඒකනේ කතාව. දැන් ඔයගොල්ලෝ කෑබලි වලට කැපුවොත් මේ කෑල්ලක සයිස් එක පොඩි වෙන්නේ. ඉතින් කපන්න නැතුව තියෙනවා. ඒතර සම්පූර්ණයෙන්ම ගිලින්න. සම්පූර්ණයෙන්ම ගන්න. එහෙනම් සම්පූර්ණ එකම තමයි ගන්න පුළුවන් ලොකුම ප්‍රමාණය. ඊට පස්සේ ඒක 2කට කැපුවොත් ඔන්න දැන් අඩු වෙනවා. 3ට කැපුවොත් ඊටත් වඩා අඩු වෙනවා. 4ට කැපුවොත් ඊටත් වඩා අඩු වෙනවා. 5ට කැපුවොත් ඊටත් වඩා අඩු වෙනවා. ඕක නේද කතන්දරේ? පැහැදිලි වුණා නේද? අන්න ඒක තමයි මෙන්න මෙතනදී අපි කියන්නේ. හරි, හරය පොඩි නම් ලොකුයි කිව්වේ ඒකයි. කපන කැබලි ප්‍රමාණය, කපන කොටස් ප්‍රමාණය. දැන් මේක කොටස් 2කට වෙන් කරලා මෙතන කොටස් 3කට වෙන් කරලා. ඉතින් කොටස් 2කට වෙන් කරොත් කෑල්ලක සයිස් එක ලොකුයි. මෙතන කොටස් 3කට වෙන් කරොත් කෑල්ලක සයිස් එක අඩු වෙනවා. මෙතන කෑලි 7කට කපනවා. මෙතන කෑලි 5කට කපනවා. හැබැයි මතක තියාගන්න මේ කතාව කියන්න පුළුවන් ලවය සමාන නම් විතරයි. ඒකයි මම කතන්දරේ කියන්න පටන් ගත්තේ.
අම්මයි තාත්තයි දෙන්නම එක සමාන කේක් අරන් ඉන්නේ කියලා. දැන් තාත්තා ලොකු කේක් එකක් අම්මා පොඩි කේක් එකක් ඒවා කියන්න බෑ. දෙන්නම එක සමාන කේක් අරන් ඉන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ එක සමානව ලවය තියෙන්න ඕනේ. එක සමානව ලවය. ලවය සමාන නම් ලවය සමාන නම් විතරයි මේ කියන තර්කය අපිට ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. ලවය සමාන නම් විතරයි හරය දිහා බලලා පොඩි හරයක් තියෙන කෙනා ලොකුම භාගය කියලා අපි ගන්න. පටලව ගන්න එපා. කරුණු දෙකක් ඔන්න පළවෙනි අවස්ථාවේ දැන් අවස්ථාවෙත් මම ඔයගලන්ට කිව්වා. හරිද? අනිවාර්යෙන්ම ඉතින් ලොකු කටක් තියෙන්න ඕන නේද කියලා කට්ටිය අහනවා. ඔව් ඉතින් සම්පූර්ණ කේක් එකම ගෙලින ලොකු කටක් තියෙන්න ඕනේ. ඇත්ත. ඒකත් හරි. හොඳයි. අපි හිතමුකෝ මෙන්න මෙයා ගැන. හරි. අපි හිතමුකෝ මෙන්න මේ අවස්ථාව ගැන 8න් 3යි 5න් 3යි 7න් 3යි ආරෝහණ පරිපාටියට ලියන්නලු. එහෙම නැත්නම් ආරෝහණ පිළිවෙලට ලියන්නලු. මට කියන්නකෝ එහෙමනම් ඉස්සලාම චෙක් කරන්න හරය නම් සමාන නැහැ. හැබැයි ලවය සමානයි. තුන් දෙනාගේම ලවය සමානයි. එහෙනම් අපිට ගන්න පුළුවන්. ලවය සමානයි. හරි. හරය සමාන නැහැ. ලවය සමානයි. එහෙනම් ලවය සමානින්ද හරයන් දිහා බැලුවා. හරයන් දිහා බැලුවා. පොඩිම හරේ තියෙන කෙනා තමයි ලොකුම කෙනා. එහෙනම් පොඩිම කෙනා කවුද? කවුද මෙතනින් පොඩිම කෙනා? පොඩිම කෙනා. අපිට ඕනේ පොඩිම කෙනාව. මොකද ආරෝහණනේ. පොඩි එකාගේ ඉඳලා ලොකු එකාට. එහෙනම් පොඩිම එක්කෙනා කවුද? අන්න හරි. පොඩිම එක්කෙනා වැඩිම කෑලි ගානකට කපන එක්කෙනා 8න් 3. හරි. ඊට පස්සේ අන්න හරි 7න් 3. එහෙනම් ලොකුම කෙනා වෙන්නේ කවුද? අඩුම කෑලි ගානක් කපන එක්කෙනා 5න් 3. මෙන්න කාරණේ. මෙන්න පිළිතුර. ඔන්න පිළිතුර. මම මේ පැත්තකින් ඇලෙවි දෙකක් ගහලා තියෙන පිළිතුර යටින් ඉරක්. හොඳයි. ඒක පටලවා ගන්න එපා. ඔන්න එහෙමනම් ඊළඟ කාරණේ. හරය අසමානයි හැබැයි ලවය සමානයි. ලවය සමාන භාගවල කුඩා හරයක් සහිත භාගය විශාලතම භාගය වේ. විශාලතම භාග සංඛ්‍යාව වේ. කොටු කළ තියෙන එක ලියන්න උදාහරණ 3 දාගන්න. හොඳයි. එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. එතකොට හරයයි ලවයයි දෙකම වෙනස් වුණොත් ඒක තමයි මම දැන් ඊළඟට කියලා දෙන්න හදන්නේ. කෙනෙක් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා අන්න එහෙම. හරයත් සමාන නැතුව ලවයත් සමාන නැති වුණොත් ඒක මම ඊළඟට දැන් කියලා දෙන්න. හොඳයි. very good. අන්න ඒක කල්පනාවට එනවා. දැන් මේ මුල් අවස්ථා දෙකේදී මම කිව්වේ හරය සමාන වුණොත් මොකද කරන්නේ? ලවය සමාන වුණොත් මොකද කරන්නේ? ඊළඟට බලමු අපි තුන්වෙනි කාරණේ.
හොඳයි. ගොඩක් කට්ටිය අවශ්‍ය වෙලා තියෙනවා දැන්. හරි නේද ඒක? එහෙනම් ඔන්න භාග සැසඳීම යටතේ අපේ දෙවෙනි වැදගත් කරුණ ලවය සමාන නම් මොකද කරන්න ඕනේ කියනවා. හරිද? හරි. එහෙනම් දැන් අපි බලමු ඊළඟ කාරණේ. හරිද? තව නෑලු. හරි. අගාල මිනිත්තුවක් දෙන්න ඉක්මන් කරමු. හොඳයි. දැන් නම් හරි මම හිතන්නේ. හරිනේ? හොඳයි. දැන් අපි බලමු හරය සමාන වෙන්නේ නැති ලවය සමාන වෙන්නේ නැති අවස්ථාවක් ආවොත් කොහොමද කරන්නේ කියලා. හරය සමානක් නැති ලවය සමානක් නැති. එතකොට කොහොමද සැසඳීම කරන්නේ කියලා. හරි. ඔන්න දැන් අපි පරණ දැනුමක් පාවිච්චියට ගන්නයි හදන්නේ. හොඳට බලාගන්න. 4න් පංගු 3යි හිතන්න 8න් පංගු 1යි 4න් පංගු 3යි 8න් පංගු 1යි හොඳට අහගන්න ලියන්න එපා 4න් පංගු 3යි 8න් පංගු 1යි හරිද දැන් මේකේ හරයන් සමානද කියන්නේ මට කියන්න හරයන් සමානද කියලා ඔපි නෑනේ මේක 4යි මේක 8යි එතකොට හරයන් සමාන නෑ ලවයන් සමානද බලන්නකෝ මොකද හිතන්නේ ලවයන් සමානද ලවයන් සමානත් නෑයි මේක 3 මේක 1 හරය සමානත් නෑනේ ලවය සමානත් නෑ එහෙනම් කොහොමද බලන්න ඔන්න හොඳට අහගන්න දැන් ඔළුවට ගත යුතු කාරණාව මොකක්ද කියලා හරය හෝ ලවය අසමාන භාගවලදී පළමුව හරය සමාන කර ගැනීම කළ යුතුය හරය සමාන කර ගැනීම කළ යුතුය පළමුව මොකද කරන්න ඕනේ හරය සමාන කරගන්න ඕනේ හරය සමාන කරගන්න ඕනේ ඒක කොහොමද කරන්නේ ඒකට තමයි අපි කලින් ඉගෙන ගත්තේ තුන්වෙනි භාග වර්ගය යටතේ තුල්්‍ය භාග කියලා જાතියක් මතකද දැන් තේරෙනවද ඇයි තුල්්‍ය භාග ඉගෙන ගත්තේ කියලා තුල්්‍ය භාග නැතුව මේ වැඩේ කරන්න බෑ හරය සමාන කරගන්න දන්නේ නැහැ තුල්්‍ය භාග දන්නේ නැහැ එහෙනම් කොහොමද දැන් හරය සමාන කරගන්නේ කවුද මේ දෙන්නගෙන් අපි අලුත් වැඩියාවක් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනස් කිරීමක් කරන්න ඕනේ. ඒක හිතන්නේ මෙහෙම. දැන් මේක 8න් පංගුවක් නේ. මේක ඇවිල්ලා 4න් පංගුවක් නේ. මේ දෙන්නගෙන් පොඩි එකා 4. 8යි 4යි ගත්තොත් පොඩි එකා 4. මේ පොඩි එකාව මේ ලොකු එකා වගේ පත් කරමු. මේ පොඩි එකාව මේ ලොකු එකා බවට පත් කරන්නේ කොහොමද? 4 8 කරන්නේ කොහොමද? තුල්්‍ය භාග මතක් කරගන්න. එකම ගානකින් ගුණ කරන්න පුළුවන්. හරි හිතන්න කාගෙන්ද ගුණ කරන්නේ? දැන් ඉතින් කඩියට චක්‍රේ බැරි නම් ඉතින් මේක කියලා දෙන එකේ තේරුමක් නැහැ. චක්‍රේ දන්නේ නැත්නම් කිසිවක් කරන්න බෑ ඉතින් හොඳේ. 4 8 කරන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? හිතන්නකෝ. අන්න හරි. 4 8 කරන්න නම් 2කින් ගුණ කරන්න ඕනේ. හැබැයි අපි දන්නවා හරය විතරක් ගුණ කරන්න බෑනේ. හරයට කරන දේම කාටත් කරන්න ඕනේද? ලවයටත් කරන්න ඕනේ. හරයට කරන වැඩේම ලවයටත් කරන්න ඕනේ. එහෙනම් 4 වරක් 2 8ක් වෙනවා. උඩ 3 වරක් 2 6ක් වෙනවා. දැක්කද හරය වෙනස් කරගත්ත විදිය? 4න් පංගුව වෙනස් කරගත්තා මොකක් බවටද? 8න් පංගුව. මෙයාව වෙනස් කරන්න දෙයක් නැහැ. මෙයා කොහොමද 8න් පංගුව. දැන් ඕගලන්ට තීරණය කරන්න පුළුවනි මේ භාග දෙක දිහා බලලා 8න් පංගු 6ද ලොකු 8න් පංගු 1ද ලොකු. මොකද ඕගලන්ගේ අදහස? 8න් පංගු 6ද ලොකු
8න් පංගු 1ද? 8න් පංගු 6ද? 8න් පංගු 1ද? 8න් පංගු 6 නේද ලොකු? මෙතන තියෙන්නේ 8න් පංගු 1යි. මෙතන තියෙන්නේ 8න් පංගු 6යි. හරේ සමාන නම් ලවය දිහානේ බලන්න. ලොකු ලවයක් තියෙන කෙනා තමයි ලොකු භාගය. ලොකු ලවයක් තියෙන කෙනා. හරය දිහා බැලුවොත් තමයි පොඩි හරයක් තියෙන කෙනා ලොකුම හරය වෙන්නේ. මේ ලොකුම භාග සංඛ්‍යාව. ඉතින් දැන් මේකේ ලොකු හරය තියෙන්නේ ලොකු ලවයක් තියෙන්නේ 6. එහෙනම් මේක ලොකුයි. 8න් 6 ලොකුයි. 8න් 6 ලොකුයි කියන්නේ මේ භාග සංඛ්‍යා දෙකේ කොයි පැත්තද ලොකු? මේ පැත්තයි ලොකු. මෙන්න මේ පැත්තයි ලොකු. ඔන්න තේරුණාද? හරයන් සමාන කරගන්න මේ විදියට ඒ දෙකෙන් තීරණය කරන්න කවුද ලොකු? මේ පැත්තයි ලොකු, වම් පැත්තයි ලොකු. එහෙනම් කාකාගේ කොට වැටෙන්න ඕනේ කට ඇරිච්ච පැත්ත වම් පැත්තට. ඒ කියන්නේ 4න් 3 පැත්ත. හරි. මම තව උදාහරණයක් කරන්නම්. දැන් තමයි අපිට වැදගත්ම කාරණේ තියෙන්නේ. හරය සමාන කරගන්න වැඩි. හරි. හිතමු අපිට මෙහෙම 3න් පංගු 2යි 9න් පංගු 7යි. හරි. ඔය කියන භාග දෙකෙන් කවුද විශාල භාගය? හරය වෙනස්, ලවයත් වෙනස්. එහෙනම් ඉස්සෙල්ලාම හරය සමාන කරගන්න ඕනේ. කාටද අලුත් පැඩියාව කරන්න ඕනේ? 3න් පංගු 2කටද 9න් පංගු 7කටද? හිතන්න. කාටද අලුත් පැඩියාව කරන්න ඕනේ? හරය සමාන කරගන්න නම් දෙන්නටම අලුත් පැඩියාව කරන්න ඕනේ නැහැ. දෙන්නගෙන් එක්කෙනාට තමයි කරන්නේ. මේක 3න් පංගුවක්, මේක 9න් පංගුවක්. ඔව්. 3න් පංගුවට වෙනසක් කරන්න ඕනේ. එහෙනම් පොඩි එක්කෙනා 3. 3 9 කරන්න නම් කීයෙන් දුගුණ කරන්න ඕනේ? 3 9ක් කරන්න නම් කීයෙන් දුගුණ කරන්න ඕනේ? චක්කර ඕනේ ඉතින්. 3 9 වෙන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3න්. අන්න හරි. එහෙනම් ඉහළත් 3න්. එහෙනම් ඉහළත් ඔන්න 3න් ගුණ කරන්න ඕනේ. එහෙනම් 3 වරක් 3 9යි. දෙවරක් 3 6යි. ඔන්න මම 9 පංගුවක් කරගත්තා. මේක 9න් පංගු 7යි. මේක 9න් පංගු 6යි. එහෙනම් මේ දෙක දිහා බලලා 9න් පංගු 6ද 9න් පංගු 7ද? 9න් පංගු 6ද 9න් පංගු 7ද? 9න් 6ද ලොකු 9න් පංගු 7ද ලොකු? මොකද ඔයගොල්ලන්ගේ අදහස? 9න් පංගු 7 ලොකු. ඉතින් මේ පැත්තේ 9න් පංගු 6යි නේ තියෙන්නේ. අර පැත්තේ 9න් පංගු 7ක්ම තියෙනවා. එහෙනම් 9න් පංගු 7. එහෙනම් මේ කියන භාග දෙක ගත්තොත් දකුණු පැත්ත තමයි විශාල. ඔන්න ඔය විදියට තමයි භාග දෙක සංසන්දනය කරන්න ඕනේ. හරයයි ලවයයි දෙකම අසමාන වුණොත් කරන්න ඕන වැඩේ ඔන්න ඕක. ඉස්සෙල්ලා හරය සමාන කරගන්න ඕනේ. චූටි වැඩක් ඕක. හරය සමාන කරගන්න. ඊට පස්සේ බලන්න කවුද ලොක්කා කවුද පොඩ්ඩක්. හරිද? මෙන්න තුන්වෙනි මතක තියාගත යුතු කාරණේ. හරි මේක කොටු කරගන්න උදාහරණ දෙක දාගන්න. භාග සැසඳීම යටතේ තිබ්බ කාරණා තුනයි ඔන්න මම මතක් කරේ. හරය සමාන අවස්ථා, ලවය සමාන අවස්ථා, හරය ලවය දෙකම අසමාන අවස්ථා. ඔන්න කරුණු තුන භාග සැසඳීම යටතේ තිබ්බ. හරි ඔන්න මුලින් ඉඳලම මතක් කරන් සියලුම දේවල් ටික ආවා භාග පාඩමේ යටතේ. මුලින්ම හරය ලවය හැඳින්වීම, ඊට පස්සේ අපි කතා කරා භාග වර්ග පිළිබඳව, භාග වර්ග තුනක් පිළිබඳව. ඊට පස්සේ ඔන්න කතා කරා භාග සැසඳීම පිළිබඳව. ඒකේ කොටස් තුනක් යටතේ කට්ටියට මම කරුණු තුනක් කියලා දුන්නා. හොඳට ඉවසීමෙන් නැවත බලන්න. හොඳට ඉවසීමෙන් නැවත බලන්න. ඒත් එක්කම ලියා ගන්න කරුණ නැවත බලන්න පුළුවන් හිතෙන විදියට ලියා ගන්න. අපිලිවෙලට කරන්න එපා. පිළිවෙලට වැඩ කරන්න.
මම හිතන්නේ කට්ටිය දැනන අවසන් නේද? ඔන්න භාග සැසඳීම කොටස. හරිද? හරි. දැන් නම් ඉවරයි ගොඩක් අය. හරි. අවසාන කොටස අද දවසේ මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන સિદ્ધාන්ත කොටස අවසාන කොටසට යන්න හදන්නයි හදන්නේ. එහෙනම් දැනට මම කරුණු ඔයාලට කියලා දුන්න තුනක්. භාග හැඳින්වීම යටතේ හරේ ලවය කියන්නේ මොකක්ද කියන එක, දෙවෙනියට භාග වර්ග තුනක් පිළිබඳව, තුන්වෙනියට දැන් මේ කතා කරපු භාග සැසඳීම. දැන් පාඩමේ අවසාන කොටස භාග එකතු කිරීම සහ අඩු කිරීම. චූටි වැඩක් ඒක. භාග එකතු කිරීම සහ අඩු කිරීම. ඒක තමයි අවසාන කොටස මේ පාඩමේ තියෙන්නේ. අන්න භාග පාඩමේ સિદ્ધාන්ත කොටස් ටික පිළිවෙලට වුණ අද දවසේ කියලා දුන්නා. තාම අපි ගණන් හදන්න පටන් ගත්තේ නැහැ. මේ ඇවිල්ලා સિદ્ધාන්ත කොටස් ටික. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මොකක්ද දැන් මේ පාඩමේදී කරන්න තියෙන්නේ. ඒ ටික තමයි අද දවසේ ඔයාලත් එක්ක මුලින්ම කතා කරේ. එහෙනම් අවසාන කොටස භාග එකතු කිරීම හා අඩු කිරීම. ඊළඟ අනුමාතුකාව භාග එකතු කිරීම සහ අඩු කිරීම. භාග එකතු කිරීම සහ අඩු කිරීම. භාග එකතු කිරීම හා අඩු කිරීම. භාග එකතු කිරීම සහ අඩු කිරීම. ඔන්න දැන් අපි යන්න හදන්නේ පාඩමේ අවසාන කොටසට. හරි. හොඳින් බලමු. මේක නම් හරියම චූටි වැඩක්. අපිට එනවලු භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න 7න් පංගු 1යි 7න් පංගු 1යි. මේක නම් ගොඩක් අය දන්නව ඇති. 7න් පංගු 1යි 7න් පංගු 1යි එකතු කරන්න කියලා. 7න් පංගු 1යි 7න් පංගු 1යි එකතු කරන්න කියලා. මොකද කියන්නේ? අඩරි පුළුවන් උත්තරයක් දෙන්න. 7න් පංගු 1යි 7න් පංගු 1යි. ඉමේජ් කල්පනා කරනවා 14න් පංගු 2යි නේද කියලා. ඔව්නේ. ඇයි ඉතින් 7යි 7යි 14යි 1යි 1යි 2යි. එතකොට 14න් පංගු 2යි. එහෙමද? එහෙමද? ඔව් විභූතිත් කල්පනා කරනවා මම හිතන්නේ 7යි 7යි 14යි 1යි 1යි 2යි ඒ කිව්වේ 14න් පංගු 2යි. එහෙමද? කිසි විටකත් නැත. කවදාවත් හරය එකතු කරන්න පුළුවන්ද? හරය එකතු කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් පළවෙනි කාරණේ හොඳට ඔළුවට ගන්න. එකතු කිරීම අඩු කිරීම යටතේ තියෙන නීතිය මෙන්න මේකයි. පළමුව දී ඇති භාග සංඛ්‍යාවල හරය සමාන දෙයි පරීක්ෂා කර හරය සමාන දෙයි පරීක්ෂා කර එසේ නොවේ නම් හරය සමාන කරගෙන හරයන් සමාන කරගෙන හරයන් සමාන කරගන්න. ඉන්පසු ලවය එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කළ හැකියි. එහෙනම් පළවෙනි කරුණ තමයි ඔන්න දැන් මතක් කරේ. මුලින්ම මොකක්ද කරන්න ඕනේ? හරය සමාන දෙයි පරීක්ෂා කරගන්න ඕනේ. හරිද? හරය සමාන නම් අවුලක්ම නැහැ. එහෙනම් අපිට ලවය සුළු කරන්න පුළුවන්. ලවය එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න පුළුවන්. හැබැයි හරය අසමාන නම් අන්න එතකොට තමයි අර කියන විදියට
කලින් දැනුම පාවිච්චි කරලා හරයන් සමාන කරගන්න ඕනේ. එහෙනම් ඉතින් මොකද කියන්නේ? 7න් පංගු 1යි 7න් පංගු 1යි හරයන් සමානයි. එහෙනම් ලවයන් එකතු කරන්න පුළුවන්. එහෙනම් 1යි 1යි එකතු කරොත් 2යි. එහෙනම් පිළිතුර 7න් පංගු 2යි. ඔච්චරයි. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් හදිස්සියවත් මෙහෙම වුණොත් 8න් පංගු 7යි 4න් පංගු 1යි. 8න් පංගු 7යි 4න් පංගු 1යි 8න් පංගු 7යි 4න් පංගු 1යි අඩු කරන්නද? අවුලක් කරගන්න එපා. එකතු කරත් 1යි අඩු කරත් 1යි. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකක්ද? හරය සමානදයි පරීක්ෂා කිරීම. හරය සමානද දැන්? මේක 8න් පංගුවක් මේක 4න් පංගුවක්. හරය සමානද? නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම හරය සමාන කරගන්න ඕනේ. කාටද අලුත් වැඩියාව කරන්න ඕනේ? 8න් පංගුවටද 4න් පංගුවටද? අර අපි ඉස්සෙල්ලත් කරේ සැසඳීමේදී කාටද? දැන් කට්ටියට පොඩ අන්න සී කල්පනාවට එනවා. ඔව් නේද අනේ මේක හරි පොඩි වැඩක් නේද කියන එක. හරි ගොඩක් අමාරුයි කියලා හිතාගෙන හිටපු අය. ඉතින් මේ 4 8 කරමු. චූටි වැඩක්. එහෙනම් මෙයාව වෙනස් කරන්න ඕනේ නැහැ. එයාව එහෙම්මම තියමු. 8න් පංගු 7 එහෙම්මම තියමු. 4න් පංගු 1 කියන එක මාරු කරමු. එයාව 8න් පංගුවක් කරමු. කොහොමද අනේ එයාව 8ක් කරන්නේ? 4 8ක් කරන්නේ කොහොමද? චක්‍රේ තමයි ඉතින් ඕනේ. 4 8ක් කරන්න 2කින් ගුණ කරා. හැබැයි ඉතින් එයාව විතරක් ගුණ කරන්න බෑ. හරයට කරන දේම ලවයටත් කරන්න ඕනේ. අන්න දැන් කට්ටියට පොඩ සී කල්පනාව දෙනවා. චූටි වැඩක් නෙමේ තිබිලා තියෙන්නේ. අපි හරි අමාරුයි කියලා හිතාගෙන හිටියට. එහෙනම් 4 වරක් 2 8යි. 1 වරක් 2 2යි. දැන් හරි නේද? හරයන් සමාන වුණා නේද? හරි. දැන් ඉතින් ලවයන් අඩු කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද උත්තරේ? 8න් පංගු 7 අඩු කිරීම 8න් පංගු 2. හරයන් සමාන වුණානේ යන්නේ. දැන් ඉතින් ලවයන් සුළු කරන්න පුළුවන්. හැබැයි දැන් අඩු කරන්න හොඳේ. අඩු කරන්නයි තියෙන්නේ. 7න් පංගු 2 8න් පංගු 7න් අඩු කරන්න 8න් පංගු 2ක්. එහෙනම් 7යි 2යි අඩු කරොත් අන්න දැන් මේ බුද්ධිට තේරුණා වැඩි. 7න් 2ක් අඩු කරොත් 5යි. එහෙනම් උත්තරේ 8න් පංගු 5යි. හරියට මුකුත් වෙන්නේ නැහැ. මම ඒක ඉදිරියට ලියන්න පේන්නේ නැතුව ඇති වලට. මම ඉස්සරහින් ලියන්නම් පිළිතුර. එහෙනම් 8න් පංගු 7න් 8න් පංගු 2ක් අඩු කරොත් 8න් පංගු 5යි. හරි නේද දැන් කට්ටියට? ඔව්. අකෙන් ඔව් වැඩේ හරි කියලා දෙනවා. 8න් පංගු 5. අවබෝධ වුණා නේද? චූටි දෙයක් තිබ්බේ. අර තුල්්‍ය භාග දැනුම මම ඒකයි තුල්්‍ය භාග උගන්වන්නද කිව්වේ. ඒකෙන් තොර භාග පුළුවන් වීමක් කවදාවත් වෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්. මෙතන කරේ අන්න ඒ දෙයම තමයි. හරිද ශමෝදි? මම හිතනවා දැන් මොන පැහැදිලි වෙන්නේ නැති මොකක්ද දැන් එකතු කිරීම අඩු කිරීම යටතේ කරන්න තිබ්බේ කියලා. ප්‍රමෝෂ මේක දැනගෙන හිටපු දෙයක්. ගොඩක් කට්ටිය මේක දැනගෙන හිටපු දෙයක්. නැවත මේ මතක් කිරීම කරේ. තේරිලා තිබ්බේ නැති කට්ටියට මම හිතන්නේ දැන් මොකද්ද මේ කරන්නේ කියන එක ගැන අවබෝධයක් එන්නේ නැති චූටි හරි. කලබලයක් නැහැ. හිමින්සරේ අපි හදාගමු. හරි. අනුමානිකාව භාග එකතු කිරීම සහ අඩු කිරීම. ඒ යටතේ මේ කොටු කරලා තියෙන දේ ලියා ගන්න. එතන තමයි නීතිය තියෙන්නේ. උදාහරණ 1 සහ උදාහරණ 2 ඉන් පස්සේ දාගන්න.
හොඳයි. කට්ටිය අවසන් කළා කියනවා වගේ හරි නේද? හරිනේ. එහෙනම් ඔන්න භාග සංඛ්‍යා දෙක එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියන එකත් අද දවසේ අවසාන වශයෙන් චුට්ටක් පැහැදිලි කරා. මේ පිළිබඳව අපි ඊළඟ දවසේ වැඩිදුර තව කතා කරමු. හරිද? හරි. දැන් චුට්ටක් කට්ටියට කියන්නම් ඊළඟ සතියේ සවුන්දට කලින් අමතර පන්තියේ සවුන්දට කලින් නැවත සතියේ ලබන සතියේ උදේ 10ට ලබන සතියේ අපි හම්බ වෙනවා. ඊට කලින් මෙන්න මේ වැඩ ටික චුට්ටක් බලලා තියන්න ඕන. මම ඔයාලට එවලා තියෙන ටියුට් එක පොඩ්ඩක් print එක ගත්තනම් හරි. පොඩ්ඩක් බලන්නකෝ. හරි සමහර කට්ටිය අරගෙන තියෙනවා හොඳයි. හරි ගත්තේ නැති කට්ටියක් කමක් නැහැ පොතේ ලියා ගන්න. හොඳේ. අමලටවත් දෙන්න ඕනේ නැහැ පොතේ ලියා ගන්න පුළුවන්. ඕගලන්ට අන්න ඒක චුට්ටක් ගන්නකෝ. ඒකේ හරි අපි යමු බලන්න මුලින්ම තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න මට හරි මම අද දවසේ කියලා දුන්න කාරණා ටික තමයි මම ඕකේ අන්තර්ගත කරලා තියෙන්නේ ඉතින් හොඳේ වෙන ලොකු දෙයක් නැහැ හරි අපි අද දවසේ කතා කරපු ටිකම තමයි ඒකේ මුලින්ම ඇති ඕගලන්ට තත්ත්ව භාග තෝරන්න අතරින් ඒකක භාග ටික තෝරන්න හරි ඒකක භාග තෝරන්න දැන් ඕගොල්ලෝ දන්නවා ඒකක භාග කියන්නේ මොනවාද තත්ත්ව භාග කියන්නේ මොනවාද? තුල්්‍ය භාග කියන්නේ මොනවාද? ওই ටික පුළුවන් නේද එහෙමනම් කට්ටියට තෝරන්න. එතකොට අපිට ලබන සතියේ මෙන්න මේ කියන කාරණා ටික සාකච්ඡාව පටන් ගන්න පුළුවන් වෙයි. එහෙම නේද? පුළුවන් වෙයිද ওই ටික කරන්න? ඊට පස්සේ ඔන්න මුලින්ම පුනරීක්ෂණයක් තියෙනවා වරහන් තුල ඇති සුදුසු පදේ තෝරා ලියන්නේ නම් 5න් 3ක් කියන්නේ 5න් එකේ ගොඩවල් කීයක්ද? මොකද කට්ටිය කියන්නේ බැරිද උත්තරයක් දෙන්න දැන් ඕගලන්ට. 5න් 3ක් කියන එක හැදෙන්නේ 5න් එකේ ගොඩවල් කීයක්ද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ 5න් 3ක් කියන්නේ 5න් එකේ ගොඩවල් 3ක්. පුරවන්න පුළුවන් වෙයි නේද? හරි එහෙනම් ඊළඟ සතියේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මෙන්න මේ ඊළඟට තුල්්‍ය භාග දෙක වැගින් ලියන්න. පිටු අංක දෙක සම්පූර්ණ කරන්න පුළුවන්. පිටු අංක 3ෙත් ඔන්න අර තුල්්‍ය භාග ලියන්න ආරෝහණ පටිපාටියට අවරෝහණ පටිපාටියට ලියන්න භාගයක් විදියට ලියන්න පිටු අංක 3ක් ඔයාලට කරගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න පිටු අංක 4 ඔයගලන්ට තියෙනවා කතා කරන්න භාග එකතු කිරීම අඩු කිරීම යටතේ එකතු කිරීම ගැන. හරි මම හිතනවා පිටු අංක 4 තේ ඔයගලන්ට කරන්න පුළුවන්. මම 4 වෙනකම් විතරක් තියන්නම්කෝ. ඔන්න පිටු 3ක් කැමැති කට්ටියට ඉස්සරහටම කරන්න පුළුවන්. උපරිම උත්සාහ කරන්න පිටු අංක 4 වෙනකම්. හරිද? අඩුම ධර්මයේ. හරි අඩුම ධර්මයේ පිටු අංක 4 වෙනකම් උත්සාහ කරන්න පුළුවන් කට්ටිය ඉදිරියට කරගෙන ගියාට කමක් නැහැ. ලබන සතියේ ඔන්න මම දීලා තියෙන භාග ටික පුනරීක්ෂණයට දුන්න භාග ටික පැවරුම බලන්න පටන් ගන්නවා. අද දවසේ ඉතින් කට්ටියට කියලා දුන්නේ ඕකට අදාළ කරන සිද්ධාන්ත කොටස් ටික තමයි. මොකද මට කෙලින්ම ඕක අරගෙන උගන්නලා වැඩකුත් නැහැ. සමහර කට්ටිය ඕව ගැන මුකුත්ම දන්නේ නැත්තම්. ඒ නිසා තමයි ඔක්කොටම කලින් මම ඕගලන්ට ඒ ටික කියලා දුන්නේ නැත්තම් තේරුමක් නැහැනේ. සමහර ඔය ටියුට් එක පුරවගෙන ටියුට් එකේ උත්තර ටික මම දාගෙන ගියාට වැඩක් නැහැනේ. ඕගලන්ට අවස්ථාවක් දෙන්න දන්නේ නැති කෙනා ඉගෙන ගන්න. ඒ නිසා තමයි ඔන්න ওই ටික කිව්වේ. එහෙනම් ලබන සතියේ මොකද කට්ටිය කියන්නේ? අපි හම්බ වෙමු නේද? සවුන්ද මේ වෙලාවටම ගැටලුවක් නැහැ නේද? කැමැත්තක් තියනවද ලබන සතියේ දෙන්න නැත්නම් ඇද්ද? හොඳටම එපා වුණාද ගණන්? අද දවසේ වෙන්නේ. එහෙම වෙලා නැතුව ඇති කියලා මම හිතනවා. හරි එහෙනම් ලබන සතියේ උදේ 10ට ඉතින් සවුන්දම හම්බ වෙමු. මේ වැඩේ කරගෙන යමු. ඉදිරි මාස කිහිපෙදී මම දිගටම මේ පන්තිය කරපු දේවල් නැවත මතක් කරන පන්තිය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ඔක්කොමලට හිතනවා අද දවසේ වැඩක් ගන්න නැති කියලා මේ ගත කරපු කෙටි කාල සීමාව තුල ප්‍රයෝජනයක් ගන්න නැති කියලා. එහෙනම් ලබන සතියේ කට්ටිය වැඩ ටික සම්පූර්ණ කරගෙන ඒවි කියලා හිතනවා. එහෙනම් ආයිබෝවන් අපි ළමයි ඔක්කොමලට පරිස්සමින් ඉන්න බුත්සන්නයක් ඔක්කොමලට එහෙම.